ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. පැත්තගේ ඇත්ත කියන හිරු රාත්‍රී 7 ප්‍රධාන පුවත් ප්‍රකාශය සමගින් මම බුද්ධිදානුකා බේසිංහ. මම ප්‍රසාදිනී මන්තිකා විජයරත්න. ප්‍රථමයෙන් අවධානය යොමු කරන්නේ හිරු ප්‍රවෘත්ති සිරස්තල වෙත. චීනෙන් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.2ක ණය ආධාර. ජනාධිපති ධුරයක් නොමැති එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව ප්‍රසිද්ධියට පත් කෙරේ. අපරාධ චෝදනා යටතේ ඇමති අතා උදට නඩු පවරන්නැයි නීතිපති උපදෙස්. වවුනියාවේදී මෝටර් රථයකට වෙඩි ප්‍රහාරයක්. බෙරට යටිතල පහසුකම් හා නිදහස් වෙළඳාම් පුළුල් කිරීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 2.2ක ණය ආධාරයක් ලබා දීමට චීන රජය එකඟත්වය පළ කර තිබෙනවා. විදේශ මාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා රොයිටර් පුවත් සේවයට පවසා ඇත්තේ උතුරු අධිවේගී මාර්ගය ඇතුළු බෙරට සංවර්ධන ව්‍යාපෘතීන් රැසක් සඳහා එම ණය ආධාර චීන රජය විසින් ලබා දෙනු ඇති බවයි. මේ අතර චීනයේ සිව් දින නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද බීජිං නුවරදී ගෝලීය සේවා සංසදයේ වෙළඳාම හා සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මන්ත්‍රණය ඇමතුවා. සිව්දින නිල සංචාරයේ තෙවන දිනය වන අද ජනාධිපතිවරයා බීජිං නුවරදී ගෝලීය සේවා සංසදයේ සමාරම්භක උත්සවයට සහභාගී වුණා. බීජිං නුවර චීන මහජන ශාලාවේදී පැවති මෙම සමුළුවට ලොව පුරා ව්‍යාපාරික ප්‍රධානීන් ඇතුළු විද්වතුන් රැසක් එක්ව සිටියා. මේදී සමුළුව ඇමතූ ජනාධිපතිවරයා සඳහන් කළේ රාජ්‍ය ක්‍රියාත්මක කර ඇති සංහිඳියා ක්‍රියාවලිය හා ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය අතර ඇත්තේ සමීප සම්බන්ධයක් බවයි. As China and the rest of Asia are marching forward, චීනය ඇතුළු සමස්ත ආසියාවම අපගේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය සාක්ෂාත් කර ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. මහින්ද චින්තනයට අනුව රට සංවර්ධනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම සඳහා මාගේ රජය මේ වන විට උපාය මාර්ගික සැලසුම් ක්‍රියාවට නංවමින් සිටිනවා. ඒ ඔස්සේ තරංකාරී ලෝකයට ගමන් කිරීම අපගේ බලාපොරොත්තුවයි. ඉහළ උපාය මාර්ගික ශේෂ්ත්‍රයන් ඔස්සේ ප්‍රතිපත්ති සංවර්ධනය කිරීමට අපි කටයුතු කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව දැනුමේ, වෙළඳාමේ, සමුද්‍රීය ගුවන් හා බලශක්ති යන ශේෂ්ත්‍රයන්ගේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට අපි කටයුතු කරමින් සිටිනවා. සේවා අංශයත් මේ ශේෂ්ත්‍රයන් අතර මූලික වනවා. අපි උත්සාහ කරන්නේ මේ කලාපයේ සේවා සැපයීම අතරින් ප්‍රමුඛයා බවට පත්වීමටයි. මේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය ඉතා සමීප බවක් දක්වනවා මාගේ රජය මගින් ක්‍රියාත්මක කර ඇති සංහිඳියා ක්‍රියාවලියට. ශ්‍රී ලංකාවේ සියලු ජන කොටස් වලට සමාන ආර්ථික අවස්ථාවන් ලබා දීම සුරක්ෂිත කිරීම සඳහා අපි දැඩි කැපවීමකින් කටයුතු කරමින් සිටිනවා. මේ අතර විදේශ රටවලට සංවර්ධන මූල්‍ය පහසුකම් සැපීමේදී ශ්‍රී ලංකාවට ප්‍රමුඛත්වය ලබා දෙන බව චීන සංවර්ධන බැංකුව පවසනවා. ජනාධිපතිවරයාගේ නිල සංචාරය අතරතුරදී බීජිං නුවරදී ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේදී චීන සංවර්ධන බැංකුවේ සභාපති හු හුවයි බැංක් මහතා මේ බව පැවසුවා. චීන සංවර්ධන බැංකුව විදේශ රටවල සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා ණය සපයන චීනයේ විශාලතම මූල්‍ය ආයතනයයි. සංවර්ධන ආධාර වඩාත් විධිමත්ව කළමනාකරණය කිරීම සඳහා වෙනම ආයතනයක් ස්ථාපනය කරන මෙන් චීන සංවර්ධන බැංකුව කළ යෝජනාවට ජනාධිපතිවරයා මෙහිදී එකඟත්වය පළ කර තිබෙනවා. මේ අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරුවේ චීන අග්‍රාමාත්‍ය ලී කී කියන් මහතා හමු වී සාකච්ඡා පැවැත්වුවා. විධායක ජනාධිපති ධුරය අහෝසි කොට රාජ්‍යපාලකයා සඳහා විකල්ප ක්‍රමවේද 3ක් හඳුන්වා දෙන බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂය සම්පාදනය කළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අද ප්‍රසිද්ධියට පත් කරමින්. එම උත්සවය අද පාර්ලිමේන්තු සංකේතනයේදී පැවැත්වුණා. දවසේ පුවත එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් සමග විපක්ෂයේ විරෝධීහි පක්ෂ නායකයින් වෘත්තීය සමිති නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ජනතා පරමාධිපත්‍ය යලි ඔබට යනුවෙන් නම් කොට ඇති මෙම යෝජනාවලියේ ව්‍යවස්ථාදායක විධායක සහ අධිකරණ ක්ෂේත්‍රවල සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳ යෝජනා ඇතුළත් වනවා. යෝජනාවලිය ප්‍රකාශයට පත් කළේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා විසින්. ඒ අනුව මෙරට විධායකයෙකු ලෙස කටයුතු කරන ජනාධිපති ධුරය අහෝසි කළ යුතු බවට යෝජනා කර තිබෙනවා. ජනාධිපති ධුරය වෙනුවට රාජ්‍ය ප්‍රධානියෙකු පත් කෙරෙන අතර ජනාධිපති ධුරයේ බලතල ක්‍රියාත්මක කෙරෙන්නේ එම ප්‍රධානියා අගමැතිවරයා හා කතානායක කමිටුවක් හරහායි. එසේ නොවන්නේ නම් අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයක් පවත්වාගෙන යාම හෝ රාජ්‍ය ප්‍රධානියාගෙන් යුතු රාජ්‍ය සභාවක් මගින් රටේ දේශපාලන සහ ජාතික ප්‍රමුඛතා පිළිබඳ තීරණය කළ යුතු බව අදාළ යෝජනාවේ සඳහන්. පාර්ලිමේන්තුවේ නියෝජිතයින්ට අමතරව පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් මෙම රාජ්‍ය සභාවට නම් කළ යුතු බව එහි දැක්වෙනවා. තවත් විකල්පයක් වන්නේ වෙස්මිනිස්ටර් ක්‍රමයට පත් කෙරෙන අගමැති ප්‍රමුඛ 25 දෙනෙකුට නොවැඩි අමාත්‍ය මණ්ඩලයක්.
එහිදී උපරිමාධිකරණ විනිශ්චයකරුවන් ස්වාධීන කොමිෂන් සභා සමාජිකයින් පත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ නියෝජිතයින්ගෙන් සැදුම්ලත් කතානායක ප්‍රධාන කමිටුවකට බලය ලබා දිය යුතු බවද සඳහන්. ව්‍යවස්ථාදායක ප්‍රතිසංස්කරණයේ යටතේ මැතිවරණ කොට්ටාශ සහ ඒ පක්ෂ දිස්ත්‍රික් පදනමින් ලබා ගන්නා ඡන්ද අනුව මිශ්‍ර සමානුපාත ක්‍රමයක් හරහා පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් 225 දෙනෙකු තෝරාගත යුතු බව යෝජනා කර තිබෙනවා. මනාප ක්‍රමය අහෝසි කිරීම හා පාර්ලිමේන්තු හා පළාත් සභා දුර කාලයේ වසර 5කට සීමා කිරීම තවත් යෝජනාවක්. පාර්ලිමේන්තු පළාත් සභා සහ රාජ්‍ය ප්‍රධානියා තෝරා ගැනීම ඡන්ද එක් දිනයකදී පැවැත්විය යුතු බවද තවත් යෝජනාවක් වෙනවා. පක්ෂ සමාජිකත්වයේ අහිමිවීම, වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට අසමත් වීම හා අපරාධ චෝදනාවකට වරදකරු වීම යන හේතුන් මත මන්ත්‍රීවරුන්ගේ දුර අහෝසි කිරීම එම යෝජනා අතර වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්ථ නිරූපණයට වෙනම අධිකරණයක් පිහිටුවිය යුතු බව අධිකරණ ශේෂ්ත්‍රයට ගෙන ආ ප්‍රමුඛතම යෝජනාවයි. එහි තීන්දුවලින් ව්‍යවස්ථාදායකයේ සහ විධායකයේ බැඳී සිටින අතර විනිසුරුවන්ට එරෙහි දෝෂාභියෝග විභාග කළ හැකියද එම අධිකරණයටයි. යහපාලනයට අදාළව ස්වාධීන කොමිෂන් සභා ප්‍රමුඛතා පදනම මත ක්‍රියාත්මක කිරීමත් ස්වාධීන මැතිවරණ කොමිසමක් මගින් මැතිවරණ පැවැත්විය යුතු බවත් යෝජනාවලින් පෙන්වා දී තිබෙනවා. එසේම එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා සහ ශ්‍රී ලංකා ආණ්ඩුව යුද්ධයෙන් අනතුරු අත්සන් තැබූ නිවේදනය ඇතුළු ලේඛන කිහිපයක් මත පදනම්ව බලය බෙදීම සිදු කළ යුතු බව තවත් යෝජනාවක්. පළාත් ආණ්ඩුකාර ධුරය අහෝසි කළ යුතු බව හා එම බලතල රජයේ ප්‍රධානියා විසින් ක්‍රියාත්මක කළ යුතු බවත් එමගින් යෝජනා කර තිබෙනවා. සියලුම පළාත් පාලන ආයතන සඳහා 25% කාන්තා නියෝජනය තහවුරු කිරීම හා සෑම ප්‍රදේශයකම කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් කාන්තා මණ්ඩල පිහිටුවීම යෝජනා කර ඇත්තේ සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහායි. විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම යෝජනාවලිය සංඝරත්නයටද පිළිගන්වනු ලැබුවා. අද ඉදිරිපත් කරන්නේ ව්‍යවස්ථා කෙටුම්පතක් නෙමෙයි. ඡන්දයෙන් පස්සේ මේවා නීතිගත කරනවා කියලාත් නෙමෙයි. අපේ සම්මේලනයෙන් රැඩිකල් ප්‍රකාශනය සම්මත කරා. ඒ අනුකූලව විවිධ අදහස් ඇතුල් කරලා සාකච්ඡාවට භාජනය කරන යෝජනාවලියක් ඉදිරිපත් කළා තියෙනවා. එක්සත් ජාතික පක්ෂය බලාපොරොත්තු වෙන්නේ ඡන්දයකදී වරමක් ඉල්ලන්න මේක පාර්ලිමේන්තුවට ගෙනල්ලා කෙටුම්පත ඉදිරිපත් කළා පාර්ලිමේන්තුව ඒක සාකච්ඡා කරන්න ඊට පස්සේ ජනමත විචාරණයකින් ජනතාවගේ අනුමැතිය ලබා දවසේ පුවත ජේෂ්ඨ අමාත්‍ය ආතවුද සෙනවිරත්න මහතා ඇතුළු 19 දෙනෙකුට එරෙහිව අපරාධ චෝදනා යටතේ නඩු පැවරීමට වරකාපොළ පොලිසියට අද නීතිපති උපදෙස් ලබා දුන්නා. ඒ අමාත්‍යවරයා ප්‍රමුඛ කණ්ඩායමක් සිදු කළ පහර දීමක් සම්බන්ධයෙන් වරකාපොළ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු සලකා බැලූ අවස්ථාවේදී වරකාපොළ කොහොඹදිනිය ප්‍රදේශයේ ආරම්භ කිරීමට ගිය පානීය ජලය බෝතල් කර විකිණීමේ ව්‍යාපෘතියක දේපළවලට අමාත්‍යවරයා ප්‍රමුඛ කණ්ඩායමක් කලාබහනි කළේ යයි වරකාපොළ පොලිසියට පැමිණිල්ලක් ලැබුණේ පසුගිය වසරේ ජූනි 6 වැනිදායි. මෙම සිද්ධිය පිළිබඳව පොලිසිය නීතිපති උපදෙස් විමසා තිබූ අතර නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥයින් එම නිර්දේශ අද ඉදිරිපත් කළා. එමගින් ප්‍රකාශ වූයේ නීති විරෝධී රැස්වීමක් පැවැත්වීම, රුපියල් 11 ලක්ෂයකට ආසන්න දේපළවලට හානි කිරීම සහ අයිතු ලෙස නිවසකට ඇතුළු වීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා ප්‍රමුඛ 19 දෙනෙකුට එරෙහිව නඩු පැවරිය යුතු බවයි. අමාත්‍යවරයා එම චෝදනාවල 19 වන වග උත්තරකරු ලෙසද දක්වා තිබුණා. කෙසේ වෙතත් ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ආතවුද සෙනවිරත්න මහතා අද අධිකරණයට පැමිණ සිටියේ නැහැ. ඔහුගේ නීතිඥයින් දැනුම් දුන්නේ අසනීප තත්ත්වයක් හේතුවෙන් සිය සේවාදායකයා අධිකරණයේ පෙනී නොසිටි බවයි. මෙහිදී ලබන මාස 5 වෙනිදාට නඩු විභාගයේ කැඳ වූ මහේස්ත්‍රාත්වරයා චෝදනා පත්‍ර කියවා බහර දෙන බැවින් එදින සියලු විත්තිකරුවන් අධිකරණයේ හමුවේ පෙනී සිටිය යුතු බවට නියෝග කළා. අද පස්සරුවේ අනලොතක ධාවනය කළ මොටර් රථයකට වවුනියාව මඩුකන්ද ප්‍රදේශයේදී පොලිසිය වෙඩි තබා තිබෙනවා. මෙම වෙඩි තැබීමෙන් එහි සිටි දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළා. පසුව හෙළිබුණේ මෙම මොටර් රථය සීදුව ප්‍රදේශයේ විහාරස්ථානයකින් පැහැරගෙන ගිය එකක් බවයි. සීදුව ශ්‍රී නන්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමිනම සතුව තිබූ මොටර් රථය රිදුරු සමග අතුරුදන් වී ඇති බවට එම විහාරාධිපති හිමිනමගෙන් පොලිසියට පැමිණිලි ලැබී තිබුණා. අද එම මොටර් රථය කැබිතිගොල්ලෑව නගරය පසු කරමින් වවුනියාව දෙසට ධාවනය වන අයුරු කැබිතිගොල්ලෑව පොලිසිය නිරීක්ෂණය කොට තිබුණා. අනතුරුව කැබිතිගොල්ලෑව පොලිසිය නිලධාරීන් විසින් එම මොටර් රථය නවතන ලෙසට දුටුවැව පොලිස් මුරපලට දැනුම් දීමක් කර තිබෙනවා. මොටර් රථය දුටුවැව පොලිස් මුරපලේ නැවැත්වීමේ අනනොතකා ධාවනය වීමත් සමග පොලිසිය ඊට වෙඩි තැබුවා. පොලිසිය පැවසුවේ තවත් නිලධාරියෙකු අනතුරට ලක් කරමින් එය පලා යාමට උත්සාහ කළ බවයි. එහිදී මොටර් රථය තුල සිටි දෙදෙනෙක් තුවාල ලැබුව අතර තවත් දෙදෙනෙක් පලා ගොස් තිබුණා. පොලිසිය පසුව මොවුන් සිව් දෙනාම අත්අඩංගුවට ගත්තා. ඒ අතර සීදුව ශ්‍රී නන්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමිනමගේ රියදුරාද වනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් 4 දෙනාගෙන් එක් අයෙක් කැබිතිගොල්ලෑවේ පදිංචිකරුවෙකු වන අතර අනෙක් සැකකරුවන් දෙදෙනා මහනුවර පදිංචිකරුවන්. මොටර් රථය තුල තිබී රුපියල් ලක්ෂ 2කට ආසන්න රත්රන් හා රුපියල් ලක්ෂ 3කට ආසන්න මුදල් තොගයක් වවුනියාව පොලිසිය සොයාගත්තා. අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙට කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. හෙළවුරුමිය ගහගෙන ඉන්න අලුත්ම ලේබලය මොකද්ද?
පී හැරිසන් මන්ත්‍රීතුමා කියන ඒ ලේබලය මොකක්ද කියලා දැනගනිමු. රට වට කර බැඳත් කට වට කර බඳින්න බැරි වැට නැති කටෙන්. සෞදි අරාබිය සමාකාලයක් ලබා දුන්නා නීති විරෝධීව රට තුල සිටින අයට දඬුවම් ලැබීමකින් තොරව රටෙන් පිට වෙලා යන්න අවස්ථාව දෙන්න කියලා. නේපාලේ විශේෂ ගුවන් යාන යොදවලා ඒ ශ්‍රමිකයන්ව ඉක්මනින්ම නේපාලට අරන් එන්න කටයුතු කරනවා. අපි නැවක් එවන්නම් කියලා කිව්වට ඒක හරියන්නේ නැහැ. මොකද මේ පොදු සමාකාලය තුල ඒ තියෙන එක ප්‍රධාන කොන්දේසියක් තමයි දවසාදිකේ ඒ රටේ ඉමිග්‍රේෂන් පොලිසි එකෙන් ඒ අවසරය ගන්න ඕන කියන කාරණා. මට කිව්වේ දවසට 20 දෙනා ගානේ කැඳවන්නම් කියලා. තමුන්නාසලා හිතන්නේ දවසට 20 දෙනා ගානේ 5000ක් කැඳවන්න කොච්චර කාලයක් යනවද කියලා? ආණ්ඩුවම හැදුවා එකක් මිහින්නයා කියලා එකක්. බජට් එයාලයින් කියලා. මං කිව්වේ ඔය බජට් එයාලයින් එක යවන්නකෝ සෞදි අරාබියාව. යවලා අපේ 300 දවසට ගෙන්න ගන්න පුළුවන්. ලොකු වැඩක් නෙමෙයිනේ. දැන් මොකද වෙලා තිබෙන්නේ? උතුරේ පදිංචිකරුවන්ගේ නම් ඡන්ද නාම ලේඛනවල නිසි ලෙස ලියාපදිංචි නොවීම නිසා මේ ඡන්දය පැවැත්වීමට නොහැකියයි පදනම මත උසාවි නියෝගයක් ලබා ගන්න. මේක අපි විශ්වාස කරන්නේ විමල් වීරවංශගේ උමනාවට ගෙනෙන එකක් නෙවෙයි. විමල් වීරවංශ නිකන් නළුවෙක් විතරයි. ඩිරෙක්ටර් මහත්තයා පැත්තක. දැන් බලමු උතුරේ ඡන්දෙ තියන්න උතුරේ ඉන්න දෙමළ ජනතාවට වඩා ඕනකම තියෙන්නේ වොෂින්ටනේටයි නවදිල්ලියටයි ඒ වගේම බටහිර අධිරාජ්‍යවාදී මිත්‍ර කඳවුරේ ඒ රටවල පාලකයන්. අපේ සමහර අය ඉන්නවා නිකන් මේකට බොරුවට කහින බුරණ කොටසක් මේගොල්ලන්ගේ බලාපොරොත්තුව රට අවුලෙන් අවුලට පත් කරන්න නැගෙනහිර පළාත් සභා පීඨය වගේම උතුරේ පළාත් සභා පීඨයට කමන්නේ පළාත් සභා ඕසි කරන්න කියන සටනේ ඉදිරියේම ඉන්න කෙනෙක් මම පෞගේ අවුරුදු 15 පුරාම ඒ නිසා මම හොඳටම දන්නවා පළාත් සභා ඕසි කරනවා කියන්නේ මේ අමිත දුරේ අහිමි වෙනවා කියලා. එහෙම දැනත් මේ වෙන්නේ සටන් කරන්නේ මේක අපේ ජීවන වෘත්තිය නෙවෙයි. අද පළාත් සභාවේ ඇමතිකම් දරන ගම්මන් පිල්ලට අපි කියන්නේ පනත බාර දෙන්න ඉස්සරලා ඉල්ලලා අස්වලා මේකට විරෝධත්වය දක්වලා පනත බාර දෙන්න. දැන් අපිට පේනවා හෙළවුරුමේ කොම්පැනිය වැටිගෙන යනකොට අලුත් ලේබල් ගහගෙන බලනවා කොයි ලේබලේද අපිට එල්ලෙන්න පුළුවන් කියලා. දැන් බලනවා 13 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ එල්ලිලා හරි මේ ලේබලේ රැකගන්න ඒකයි අද හෙළවුරුමේ කරන මේ විද්‍යාව. ප්ලීඩ් වේද කියලා මෙහා බයි ඉන්නේ ડોක්ටර්. ප්ලීඩ් දෙනවා නේද? ප්ලීඩ් දෙන එක නෙවෙයි. මම මේක 100 කියලා අහන කාර්යය. ඔය එකේ පිටට තියෙනවා. ඔබ නැවතත් හිරු ප්‍රවෘත්ති සමගින්. පසුගියදා පෞද්ගලික බස් රථයකදී පහර කෑමට ලක් වූ පූජ්‍ය සෙවණගල ඥානවිමල හිමියන්ගෙන් එම පහර දීම සිදු කළ බස් රථ රියදුරා සහ කොන්දස්තරවරයා අද සමාවිල්ලා සිටියා. මේ අවස්ථාවට සහභාගී වූ රාවණාබලයේ සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය ඉදයකන්දේ සදාතිස්ස හිමියන් පැවසුවේ පෞද්ගලික බස් රථ සංගම් බස් රථ සේවකයන් සිය අරමුණු වෙනුවෙන් ඉත්තන් බවට පත් කරගෙන ඇති බවයි. පෞද්ගලික බස් රථ සේවාව මෙරට සමාජයේ දැඩි විවේචනයට ලක්වන ශේත්‍රයක්. ඒ ඇතැම් රියදුරන්ගේ සහ කොන්දොස්තරවරුන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් බස් රථ තුලදී ඔවුන්ගේ හැසිරීම මගින් දැඩි පීඩනයට ලක් කරනවා. මෙවැනි ආසන්නතම සිද්ධියකට මුහුණ දුන්නේ පූජ්‍ය සෙවණගල ඥානවිමල හිමියන්. පසුගිය 9 වෙනිදා කොළඹ සිට ඇඹිලිපිටිය බලාධාවනය වූ පෞද්ගලික බස් රථයකදී උන්වහන්සේට රියදුරා සහ කොන්දොස්තරවරයා පහර දී තිබුණේ චීවර ගෞරවයද නොසලකමින්. මේ රටේ සිවිල් නීතියක් තියෙනවා. මේ සිවිල් නීතියට ගරු කරන්න ඕන කවුරුත් ඒගොල්ලෝ වැඳලා ආමුදුරන්ගේ ප්‍රසිද්ධියේ සමාව ගන්න සූදානම් කියන කාරණාව රාවණා බලයේ සංවිධානයේට දැනුම් දුන්නා. දැන් මේ කොන්දස්තරවරයා සහ රියදුරාට අපි කියනවා ප්‍රසිද්ධියේ වැඳලා ආමුදුරන්ගේ වෙච්ච දෙයට සමාව ගන්න. අපේ පිටුලා අදින්න. ඔවුන් දෙදෙනා තමයි පහර දීලා තුනේ. ඒක නිසා ඔවුන් මේ වරද පිළිබඳව අද කනගාටු වෙනවා. අපි විශ්වාස කරනවා ඊට පස්සේ ඔයගොල්ලෝ ආමුදුරුවන්ට ඒ බස් තුල හොඳට සලකයි කියන කාරණා. ඒ වගේම ඕගොල්ලන්ගේ නම විකුණගෙන බස් සංගම් පවත්වාගෙන යන සමහරු ඉන්නවා. මහලුකුවට ලොකු මේ ප්‍රවෘත්ති සාකච්ඡා තියලා කතා කරන අය ඒගොල්ලෝ ඕගොල්ලෝ වෙනුවෙන් කරන යමක් නැහැ. ඕගොල්ලෝ ඉත්ත කරගෙන පාවිච්චි කරගෙන විතරයි ඉන්නේ. සිද්ධියට මුහුණ දුන් පූජ්‍ය සෙවණගල ඥානවිමල හිමියන්ද මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වුවා. බොහොම කනගාටුදායක දුක්ඛිත තත්ත්වයක් තමයි උද්ගත වුණේ. මම ඉතින් මේ අපේම බෞද්ධ ඉස්සරහ අපහසුතාවයට පත් වෙලා බස් එකෙන් එළියටම ඇද වැටුණා. ඉතින්
පෞද්ගලික බස් රථවල ගමන් ගන්නා මගියා මෙවැනි අත්දැකීම් වලට නිරන්තරයෙන් මුහුණ දෙන බව නොරහසක්. ගොඩාක් දුරට ඒ වගේ දේවල්ට සම්බන්ධ වෙන්නේ යන්නේ නැහැ. හේතුව ඒ වගේ දේවල් දරා ගන්න අපිට අමාරු නිසා එහෙමනොත් අපිත් ඒ වගේ දේවල් වලට පැටලෙනවා. මම මේ ළඟදිත් දැක්ක ගෑනු කෙනෙක් බාතන මං ඉන්න තැනම බස් එකේ බයින්නද මේ මනස වැටුණා. බස් එක යන්න ගියා. ඉතින් මිනිස්සුන්ට කතා කරන්නේ නැහැ, රුපියල දෙන්නේ නැහැ, ඉතුරු සල්ලි දෙන්නේ නැහැ. කතා කරන විදිය, හැසිරෙන විලාසය මේ ඒ වගේ දේවල් විශේෂයෙන් මේ පුරුදු කරන්න මම නම් කියනවා. ස්වාමීන් වහන්සේ නමකට පහර දීම නම් ඒකලා ප්‍රතික්ෂේප කරන්න ඕන. ඒක අපි සියලුම ආය ආගම් ભેදකින් තොරව අපි අනුමත කරන්නේ නැහැ ඒක කොහොමද? ඉතින් අපේ රට බෞද්ධ රටක් කියලා ඉතින් ඔහොම දේවල් වෙනවා. ඒ කියන්නේ වැරදි තමයි. ඉතින් මොනව කරන්නද ඉතින් මේ මගියා බස් රථ තුල මෙසේ අපහසුතාවයට පත්වීම නවතින්නේ කවදාද? රාවණා බලය සංවිධානය පවසන්නේ ඉදිරියේදී මගීන්ට හිරිහැර සිදු කළහොත් Taman ඊට මැදිහත් වන බවයි. අතන මෙතන ප්‍රෝත්සාහ සාකච්ඡා තියලා බස් ගාස්තුව වැඩි කරන්න කියලා ඉල්ලමින් සිටිනවා. ප්‍රයිවට් බස් සංගම් වල අයට අපි පැහැදිලිව කියනවා මීට පස්සේ මිනිස්සුන්ට වෙන හිරිහැර නතර කරන්න වුන් පියවර නොගත්තොත් අපි ඔවුන්ට එරෙහිව පෙනී සිටිනවා කියන කාරණාව. අනුරාධපුර අබේපුර ප්‍රදේශයේ පදිංචි මවක් සහ දියණියක් කපා කොටා ඝාතනය කර තිබෙනවා. අනුරාධපුර පොලිසිය පවසන්නේ සිද්ධියට සම්බන්ධ සැකකරුවා අත්අඩංගුවට ගෙන ඇති බවයි. කපාකුටා ඝාතනය කර තිබුණේ අනුරාධපුර අබේපුර නිවාස සංකීර්ණයේ පදිංචි මවක් සහ දියණියක්. අනුරාධපුර පොලිසිය පැවසුවේ ඊයේ රාත්‍රී 8:15ට පමණ කඩුවක් අතතිව පැමිණි පුද්ගලයෙකු විසින් මේ ඝාතනය සිදු කර ඇති බවයි. ඔහු ජීවිතක්ෂයට පත් වූ දියණියගේ පෙම්වතා බව පොලිසිය පවසනවා. සිද්ධියෙන් පියාද බරපතල තුවාල ලබා අනුරාධපුර මහරෝහලට ඇතුළත් කෙරුණා. සිද්ධියෙන් මියගියේ 63 හැවිරිදි ශීලා කරුණාරත්න මහත්මිය සහ 23 හැවිරිදි තක්ෂිලා දර්ශනමාලී කරුණාරත්න මෙනවියයි. පොලිසිය පවසන්නේ සැකකරු සහ ඝාතනයට ලක් වූ තක්ෂිලා අතර ප්‍රේම සම්බන්ධතාවට වසර 6ක් පමණ වන බවයි. තරුණිය සහ සැකකාර තරුණයා අතර නිතර ආරවුල් පැවති බවට පොලිසිය තොරතුරු හෙළි කරගෙන තිබෙනවා. සැකකරු ඔහුගේ නිවසේ සැඟවී සිටියේදී පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු හෙට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ගබ්සාව මෙරට නීතියෙන් තහනම් ක්‍රියාදාමයක්. නමුත් කාන්තාවන් ජීවිත අවදානමක් දරාගෙන විවිධ හේතුන් මත මෙම තහනම් ක්‍රියාදාමයට යොමු වී හොර රහසේ වෛද්‍යවරුන් තම මඩිය තර කර ගන්නවා. හිරු CIA කණ්ඩායම සූක්ෂමව මෙරට ක්‍රියාත්මක ගබ්සා මධ්‍යස්ථානයක තොරතුරු සොයා ගියා. CIA වෙත ලැබුණු තොරතුරු අනුව මෙම නීති විරෝධී ගබ්සා මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ මත්තුගම නගර මැදේ. අප එහි ළඟා වුණේ ගැබිනි කාන්තාවක් ලෙස වෙස්වලාගත් තරුණියක් හා ඇගේ පෙම්වතා ලෙස පෙනී සිටි පුද්ගලයෙකු සමගයි. එහි සිටි වෛද්‍යවරයා ගබ්සාව සිදුවන අයුරු මෙලෙස විස්තර කළා. අතර ටැබ්ලට් එක දැම්මම මදරෙන් මෙන්ටස් හදනවා. ඊට පස්සේ ડોක්ටර් බබාලා හම්බෙන්න තියෙන ප්‍රශ්නයක් නැහැ නේද? වෛද්‍යවරයා පවසන පරිදි ගබ්සා වීම සඳහා ඖෂධ පෙති ඇතුල් කරන්නේ කාන්තාවන්ගේ රහස් ප්‍රදේශයටයි. බ්ලීඩ් වේද කියලා මෙයා බයි ඉන්නේ ડોක්ටර්. මෙයා දැන් ડોක්ටර් ඉන්නේ බෝඩ් වෙලානේ. අදිසිය මොකක් හරි වුණොත් මෙයාට ප්‍රශ්නේ. මෙම ක්‍රමය මගින් ගබ්සා කිරීම සාර්ථකතයි අප ප්‍රශ්න කළා. මගින් මේක 100ද කියලා අහන්නේ කම්පයා. ඔය සාමාන්‍ය ડોක්ටර් මේක කොච්චර කාලයක් වගේ ටෙස්ට් කරලා බලලා තියෙන ඔය සිස්ටම් එකේ. CIA කණ්ඩායම මෙම වෛද්‍යවරයා ගබ්සා කිරීම සඳහා යොදා ගන්නවා යයි පවසන ඖෂධය කුමක්දයි බලා ගැනීමටද සූක්ෂම වුණා. ලොකු එකක් ડોක්ටර් මට පොඩ්ඩක් පෙන්නන්න පුළුවන්ද? මෙවැනි නීති විරෝධී ගබ්සාකඩ රටපුරා විවිධ අයුරින් ක්‍රියාත්මක වනවා. නීතියේ ඇති සිදුරු අස්සෙන් රිංගා යන මෙම කූට ජාවාරම්කරුවන්ගෙන් ඇතමෙක් නිසි වෛද්‍ය සුදුසුකම් පවා සපිරියු අය නොවෙයි. ජීවිතයේ එක්වරක් වරද්දාගත් පසු මෙවැනි පුද්ගලයින්ට හසු වී ජීවිතය අවදානමේ දැමූ අවස්ථා පිළිබඳ අප අසා ඇත්තේ වරක් දෙවරක් නොවේ. නමුත් හෙට දිනේත් මේ ගබ්සාකඩ මේ අයුරින්ම ක්‍රියාත්මක වේවි. නීතියේ ඇස්වසා පවත්වාගෙන යන මෙම ගබ්සා මධ්‍යස්ථානවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන්නේ කවදාද? දැන් තව දේශපුවත් කිහිපයක් සමගින් රටවටා හිරු. රටවටා හිරු. උගන්ඩා ජනාධිපති යුවෙරි මුස්වේනි මහතා ඇතුළු පිරිසක් අදාළීම පෞද්ගලික ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළට පැමිණියා.
ඒ දකුණු කොරියාව බලා සිදු කරන සංචාරයක් අතරතුර ඉන්ධන ඇතුළු අනිකුත් පහසුකම් ලබා ගැනීමේ ආරමුණින් පිරිපාදු කටයුතු සඳහා අවශ්‍ය බොරු තෙල් නොමැතිවීම හේතුවෙන් ඉකුත් 16 වෙනිදා තාවකාලිකව වසා දැමුණු සපුගස්කන්ද තෙල් පිරිපාදුවේ කටයුතු යළි ආරම්භ කෙරුණා. खनिज तेल नीतिगत संस्थाවේ කළමනාකාර අධ්‍යක්ෂ සුසන්ත ද සිල්වා මහතා පැවසුවේ පිරිපහදු කටයුතු සඳහා අවශ්‍ය ඉරානියන් ලයිට් නැමැති බොරු තෙල් වර්ගය ලබා ගැනීමට නොහැකි වීමද මේ වන විට ගැටලුවක් වී ඇති බවයි. උපාධිධාරී අභ්‍යාසලාභී භික්ෂුන් වහන්සේට මෙතෙක් ස්ථිර පත්වීම් ලබා නොදීම පිළිබඳ සංදේශයක් සමස්ත ලංකා උපාධිධාරී අභ්‍යාසලාභී භික්ෂු එකමුතුව විසින් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යවරයා වෙත අද බාර දුන්නා. දැඩි ලෙස අබලන් වී තිබෙන ගෝනවල පහළගම මාර්ගයේ ප්‍රතිසංස්කරණය නොකිරීමට විරෝධය පළ කරමින් ගම්වාසීන් මහනුවර මහියංගනයේ මාර්ගය අවහිර කරමින් අද සිදු කළ උද්ඝෝෂණයක් හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා මතු වුණා. තනමල්විල ප්‍රදේශයේදී පැහැරගත් බව කියන වෑන් රථයක් වාද්දුව පුතුපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ දමා ගොස් තිබියදී පොලිසිය අද උදෑසන සොයා ගත්තා. ඒකල ඇඟලුම් කර්මාන්ත ශාලාවක අධ්‍යක්ෂවරයෙකු සතුව තිබූ රුපියල් ලක්ෂ 75කට ආසන්න මුදලක් අවිගත් කණ්ඩායමක් විසින් කොල්ල කෑමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැහැ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ පවසන්නේ ජයල පොලිසියට අමතරව තවත් විශේෂ පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි. රටවටා හිරු සිරියානු ජනාධිපති බෂාර් අල් අසද්ගේ හමුදාවට ගුවන් ආරක්ෂණ පද්ධතියක් ලබා දීමට රුසියාව එකඟතාව පළ කර තිබෙනවා. රුසියාවේ මේ තීරණයට ඇමරිකාව ඇතුළු රටවල් කිහිපයක් දැඩි විරෝධය පළ කළා. සටන්කාමින්ට පනවා ඇති අවිතහනම දීර්ඝ නොකිරීමට යුරෝපා සංගමය තීරණය කරද්දී රුසියාව සිරියානු රජයට පක්ෂපාතී වීම සම්බන්ධයෙන් ඇමරිකාව ප්‍රංශය සහ ඊශ්‍රායලය දැඩි විරෝධය පළ කරනවා. රුසියාව පවසන්නේ සිරියානු රජයට පක්ෂපාතී ඉරානය සහ සිරියානු සටන්කාමීන්ට සහාය පළ කරන සෞදි අරාබිය ලබන මාස ජිනීවාහිදී ඇමරිකාව සහ රුසියාව මැදිහත් වීමෙන් පැවැත්වෙන සිරියානු සාකච්ඡා සඳහා සහභාගී විය යුතු බවයි. සිරියාවේ කුසයිර් නගරයේ බලය අත්පත් කර ගැනීමට රජයේ හමුදා සහ සටන්කාමීන් අතර දින කිහිපයක් පුරා ගැටුම් පවතිනවා. මේ හේතුවෙන් එම නගරයේ වෙසෙන සිවිල් වැසියන් මුහුණ දී සිටින අවදානම් තත්ත්වය පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අවධානය යොමු වී තිබෙනවා. ඇමරිකාවේ අලුත්ම ප්‍රහාරක යානාවල දත්ත අඩංගු පද්ධතියකට සූක්ෂම ලෙස ඇතුළු වී හොර රහසේ දත්ත ලබා ගැනීම සම්බන්ධයෙන් ඇමරිකාව චීනයට චෝදනා කරනවා. ඇමරිකානු පේට්‍රියට් මිසයිල FA-18 ප්‍රහාරක ජෙට් යානා සහ බ්ලැක් හොක් හෙලිකොප්ටර් යානා ඇතුළු තවත් ප්‍රහාරක යානා රසක තොරතුරු අඩංගු පද්ධති 10කට අධික සංඛ්‍යාවකින් චීනය මෙලෙස හොර රහසේ දත්ත ලබාගෙන තිබෙනවා. ඇමරිකාව පවසන්නේ ඩොලර් බිලියන ගණනක් වටිනා මෙම දත්ත සොරකම මගින් මෙවැනි පරීක්ෂණ කටයුතු සඳහා යෙදවිය යුතු වසර 25ක පමණ කාලය චීනයට ඉතිරි කරගත හැකි බවයි. කෙසේ නමුත් චීනය මේ චෝදනා ප්‍රතික්ෂේප කරනවා. ලොව වටා හිරු හිරු ස්පෝර්ට්ස් කෝනර් IPL තරඟ මුදලට පාවා දීමේ රැල්ල දැන් ශ්‍රී ලංකාව දෙසට යොමුව තිබෙනවා. ඒ ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරඟාවලියේ කණ්ඩායම් දෙකක හිමිකරුවන් බුකීකරුවන් බව අනාවරණ වීමත් සමගයි. මෙවර IPL තරඟාවලියේ තරඟ මුදලට පාවා දීම සම්බන්ධයෙන් චෝදනා ලැබ අත්අඩංගුවටපත් ඉන්දීය රංගන ශිල්පී බින්දුදාරා සිං මේ පිළිබඳ පාපොච්චාරණය කර තිබෙනවා. ඔහු ඉන්දීය අපරාධ විමර්ශන ඒකකයට පවසා ඇත්තේ ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරඟාවලියේ කණ්ඩායම් දෙකක හිමිකාරීත්වය දරන ඉන්දියානු ජාතිකින් දෙදෙනෙකු මුදලට තරඟ ඔට්ටුවලන බුකීකරුවන් බවයි. කෙසේ වුවත් එම කණ්ඩායම් දෙක පිළිබඳව තොරතුරු මෙතෙක් වාර්තා වී නැහැ. අප මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතාගෙන් විමසීමක් කළා. ඔහු පැවසුවේ ඉන්දීය විද්‍යුත් මාධ්‍ය ආයතනයක් විසින් තමාගෙන් මේ සම්බන්ධයෙන් විමසා සිටි බවයි. යම් හේකින් ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලියට මෙවැනි චෝදනාවක් එල්ල වුවහොත් ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන්නට මැලි නොවන බවත් රණතුංග මහතා හිරු ක්‍රීඩාංශයට පැවසුවා. නමුත් ඊට පෙර ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අදාළ චෝදනා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි ඔහු පවසන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟ විකාශන අයිතිය පිළිබඳ නව ගිවිසුම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට රුපියල් කෝටි 25කට අධික මුදලක් අහිමි වන බව වාර්තා වනවා. මීට හේතු වී ඇත්තේ තරඟ විකාශන අයිතිය සහ තරඟ නිෂ්පාදන අයිතිය වෙන වෙන වශයෙන් කොටස් දෙකකට බෙදා අලෙවි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබීමයි.
වසර 2017 දක්වා මෙරට ක්‍රිකට් තරඟ විකාශය කිරීමේ අයිතිය පිළිබඳ ගිවිසුමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා අත්සන් තැබුවා. එහිදී නව සභාපති ජයන්ත ධර්මදාස මහතා අත්සන් තබනු ලැබුවේ ඊට පෙර පැවති ක්‍රිකට් අතුරු කමිටුව විසින් අනුමත කළ විකාශන ගිවිසුමටයි. ඒ අනුව අදාළ කාල සීමාව තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙරටදී සහභාගී වන තරඟ විකාශය කිරීමේ අයිතිය ඉන්දියාවේ ටෙන් ස්පෝර්ට්ස් ආයතනය සතු කරගත්තා. එම ගිවිසුමට අනුව 2017 වසරේ පැවැත්වෙන ඉන්දිය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරය සඳහා පමණක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබෙන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 25ක්. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 300කට අධික වනවා. ක්‍රිකට් තරඟ විකාශන ගිවිසුමකදී පිළිගත් සම්ප්‍රදාය වන්නේ තරඟ විකාශන සහ නිෂ්පාදන අයිතිය යන දෙකම එකම ආයතනයකට පැවරීමයි. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අලෙවි අංශය තරඟ විකාශන අයිතිය ටෙන් ස්පෝර්ට්ස් ආයතනයටත් තරඟ නිෂ්පාදන අයිතිය සිංගප්පූරුවේ සමර්සෙට් ආයතනයටත් ලබා දීමට පිඹුරුපත් සකස් කළා. පසුගිය වසරේ පැවති ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් සංවිධානය කළේද සිංගප්පූරුවේ සමර්සෙට් ආයතනයයි. එහිදී ක්‍රීඩක දීමනා පිළිබඳව ගැටලු රාශියක් පැන නැගුණා. ඒ අතරින් ඇතැම් ගැටලු මේ දක්වා විසඳී නැහැ. එවන් තත්ත්වයක් යටතේ තරඟ විකාශන අයිතියේ කොටසක් සමර්සෙට් ආයතනයට ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දරන උත්සාහය පිළිබඳව සැක මතුවන බවයි විචාරකයින් පවසන්නේ. අප මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් නිශාන්ත රණතුංග මහතාගෙන් විමසීමක් කළා. ඔහු සඳහන් කළේ තරඟ විකාශන අයිතිය පාර්ශ්ව දෙකකට පැවරීම සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි. Sports Corner. Hero Sports Corner. හිරු රාත්‍රී 7 ප්‍රධාන පුවත් ප්‍රකාශයමින් නිමාවට පත්වනවා. පැත්තක් නැතුව ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කරගන්න ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තෙරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. යලිත් හමුවෙමු රාත්‍රී 9:30ට. ආයුබෝවන්.